අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. අද අපි ඉගෙන ගත්තේ අපේ සිතේ තියෙන ස්වභාව දෙකක් ගැන. හොඳයි නරකයි. කලාතුරකින් අපිට මනුස්ස ජීවිතේ ලැබෙන්න උදව් කළේ අපි සසරේ කරපු හොඳක්. එතකොට මනුස්ස ලෝකේ උපදින්න ලැබෙන එක කලාතුරකින් ලැබෙන්න හේතුව මොකෝ? නිතර හොඳ කෙරිලා නැතිකොම. ඒ විතරක් නෙමෙයි. තවත් අනතුරක් තියෙනවා එහෙම වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් අපි හතර අපායේ මිදින එක බලක ගන්න බැරුවනේ ඉන්නේ. ඒ මොකෝ? අපි යමකින් නිදහස් වුණා නම් සතර අපායෙන් මිදෙනවා. සක්කාය දිට්ඨිය. එතන තමයි මේ අපේ අර්බුදේ උපද්දවන ඇඟිම. අපි අර්බුදේ හදන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. වර්තමානයේ අපේ තියෙන නෝනේ අඩුපහඩු නිසා අපි ආසා කළත් සමහර විට මේ ආත්මේ සක්කාය දිට්ඨිය මිදෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි අවංක උත්සාහයක් ගත්තොත් මේ ආත්මේ. එතකොට ඔබ දෙවි කෙනෙක් අතර දෙවි කෙනෙක් වෙලා උපන්නත් උපදින්නේ මෝඩ පහේ දෙවියෙක් වෙලා නෙවෙයි. නුවණැති දෙවියෙක් වෙලා. ඒ හේතුව ජීවිතේ සත්‍ය ස්වභාවයේ විමසා බලන්න මහන්සි වෙච්ච නිසා. සාමාන්‍යයෙන් ජීවිතේ සත්‍ය ස්වභාවයේ විමසලා බැලීම අමාරු එකක්. ඒක ලේසි එකක් නෙමෙයි. ලේසි දේවල් මොනවද? නින්ද යාම. ලාමක දේවල් හිතා ඉන්න එක ලේසිද අමාරුද? ඇලෙන ගැටෙන ඒවා හිත ඉන්න එක පුරුදු වෙලා ඇබ්බැසි වෙලා ඒවට අපි කල්පනා කර ඉඳලා ඒවා නිසා නේද කට්ටිය එකතු වෙච්ච වෙලාවට ඇද්දම කතා කරන්නේ. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරක මෙහෙමයි. කතා බස් වෙනවද නැද්ද ඒවා? අයි හේතුව පාලනේ ඇතුලෙන් ඉන්න එපා. ඇතුලෙන් පාලනේ එන්නේ නැහැ. ඒකයි. එතකොට අපි ආස කළත් මේ සතර පායෙන් මිදෙන විදියට අපේ ජීවිතේ පරිවර්තනයක් වෙන්න අපි ආස කළත් ඒකට උවමනා කරන නුවණ මෝරලා නැත්තම් වෙන්නේ නැහැ.
නුවණ කියන එක ඉබේ මෝරන්නේ නැහැ. වයස නම් ඉබේ මෝරන. ඉන්ද්‍රිය ඇස්කන්නාසාදිය නම් ඉබේටම අපි මොකෝවන් නොකර හිටියත් රැක් ගෙවිලා රැක් එනකට මෝරලා. ප්‍රඥාව එහෙම වෙන්නේ ඒකට නිරන්තරයෙන් වෙහෙසෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. දැන් ඔබට රස්සාවක් කරගෙන වෙහෙස මහන්සි වෙලා ගෙවල් දොරවල් වල ප්‍රශ්න විසඳගෙන ඒවා මැද්දෙන් නේද මේ ධර්මය අල්ලන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ අල්ලන්න එහෙම මැද්දෙන් තියෙනකොට ඒ කරදර ගොඩක් මැද්දෙන් තමයි කරන්න තියෙන්නේ. අපි කිව්ව මොන ඔබ ධර්මය අල්ලගෙන මොනවා හරි හොඳින් කරගෙන යන්න හදනකොට ඔන්න කෝල් එකක් එනවා. ගෙදර ප්‍රශ්නයක්. අසවලා මෙහෙම වුණා. ඊරෝසේ මෙහි ගින්දරින් පසු තැවි තැවි ශෝක කර කර ඉන්න අනේ මං හිටියනම් මේ ඔතනද ඔහම වෙන්න දෙන්නේ නැහැ. මම හිටියනම් ඕක මෙහෙම විසඳ ගන්නවා. එහෙම ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. එතකොට මේ ධර්මය මතක හිටිනවද? නෑ. අර ප්‍රශ්نين පීඩා විඳ විඳ තමයි ඉන්න තියෙන්නේ. එහෙමනම් ඒ කෙනා හැමතිස්සෙම හොඳ කල්පනාවකින් ඉන්න වෙනවා. මොකද ප්‍රශ්න ගැන මෙනෙහි කර කර හිටියා කියලා. මෙහෙ ඇවිල්ලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒක ප්‍රශ්න විසඳෙන්නේ නෑ ඒ වෙලාවට. ඒ කියන්නේ විසඳෙන විදියක් තියෙනවා නම් කමක් නෑ මැදිහත් උනත්. ඉතින් එහෙම බොහොම වර්තමානයේ මිනිස්යාට ධර්මයේ හැසිරෙන්න තියෙන ඉඩකඩ බොහොම ටිකයි. බුද්ධ කාලේ අනුරාධපුර යුගයේ එහෙම නෑ. අපි ගත්තොත් ඔන්න කුඹුරු වැඩ කළා. කුඹුරු වැඩ කළා ඉවරුණාට පස්සේ ආයේ කාලයක් තියෙනවා නිකන්. එතකොට ඒ කාලෙදී පන්සල් යනවා, විහෙර විහාර හදනවා, ධර්මය අහනවා, භාවනාව පුරුදු කරනවා. එතකොට එයාට මේ ජීවිතේ ටික ටික එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. වර්තමානයේ එහෙම නෙමෙයි. ඒ වර්තමානයේ මේ ජීවන රටාව හැදිලා තියෙන්නේ හිතන්න පුළුවන් හැකියාව අඩු වෙන විදිහටයි. කල්පනා කරන්න තියෙන හැකියාව අඩු වෙන විදිහටයි මේ ජීවන රටාව හැදිලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම අර ඉක්මන් විසඳුම් හොයන්න පුරුදු වෙලා හැමදේම ඉක්මනට පුරුදු වෙලා ඊට පස්සේ මිනිස්සුන්ගේ හැකියාව මෝරන්නේ නැහැ. ඊළඟට අපි දන්නේම මම ඔබට කියන්නම් අපේ ප්‍රඥාවට ප්‍රඥාව කතාවක් ඕනේ නැහැ. අපි කල්පනා කරන රටාව අපි දන්නේම නැතු වෙනස් වෙච්ච එකක් කියන්නද? ලංකාවේ තමයි හොඳට තේරෙන්නේ. අපි ගෙදරින් දෙද්දි පොඩි කාලේ අපි වැසිකිලි තිබ්බේ වත්ත කිලෝරේ. එහෙම ඈත ඔය අම්බලා සමහරට ගෙවල් වල වත්තේ ඈත තියෙන්න ඇති. ඊළඟට අපේ ගෙදරට ලයිට් තිබුණේ නැහැ. කිමිල් ලාම්පු තිබ්බේ. පොඩි කාලේ අපි. එතකොට වත්තේ ලින්දක් තිබ්බේ. එළිනේ තමයි අපි වතුර බිව්වේ. ඒක ඇදගෙන අදින ලින්ද බොලොක්කේ දාපු. නාන්න යන්නේ පහළ ලින්දට. පහළ ලින්ද අපේ නෙමෙයි ගමේ කවුරුත් නාන පොඩි ලින්ද. ඒක අර අතින් අරන් නාන ලින්ද. එතකොට කාලයාගේ ඇවෑමෙන් අර කක්කුසි ගෙට ආවා. දැන් මේසිකලි කොහෙද තියෙන්නේ? ගෙදර. ලින්දත් ගෙට ආවා. හරිද වැරදිද? හරි. එතකොට වෙනසේක නෙමෙයි. ඊට පස්සේ කාලයක් යනකොට ඉස්සර අපි පාත් වෙලා වාඩි වෙලා වැසිකිලි ගියේ. පස්සේ වාඩි වෙන්න භාජනයක් ලැබුණා. හරිද වැරදිද? හරි. ඒ භාජනේ තමයි වාඩි වෙලා මල පහ කරන්නේ. කාලයක් ගියාම
ඒ භාජනයට එක එක කැටයන් එනවා. බෙති ලස්සන වෙනවා. එතකොට අපි දවස මම නොගේගොඩ පැත්තේ ගියාම දැක්කා ලස්සන වීදුරු දාලා අර ෂෝරූම් හදලා හැම තැනම තියෙන ලස්සන වැසිකිලි පෝච්චි කොමෝඩ් ලයිට් දාලා සරසලා. එතකොට පාර යන එක්කෙනාට හිතෙනවා මං අපේ වැසිකිලි පෝච්චි හරි නෑ. ඊළඟ පඩියෙන් මේකක් ගන්න ඕනේ. අපි දන්නේම නැතුව අපේ සිතුවිලි වෙනස් වෙනවද නැද්ද? අපි තෝරගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද? අන්තිමට බැලුවාම මොකක්ද මේ කියලා තියෙන්නේ? හොඳට කාපන්. ඔන්න. ඊට පස්සේ අපේ සිහිනේ මොකද්ද? අර හොඳ වැසිකිලි පෝච්චියක් හයි කරගන්න එක. මේ වෙන් උනේ මොකද්ද? අපි කල්පනා කරන දේවල් ඔක්කොම කෑමටයි ඒකටයි සීමා වුණා. ජෝර්දානි රජුරුවන්ගේ දුවගේ දෑවැද්දට දුන්නේ රත්තරන් හදපු වැසිකිළිය. ඉස්සර කාලේ ධර්මාශෝක රජුරුව පණිවිඩයක් කියනවා දේවානම්පියතිස්ස රජුරවන්ට මම තෙරුවන් සරණ ගියා. ඔබත් තෙරුවන් සරණ යන්න. දැන් තෑගට දෙන්න වැසිකිලි. කල්පනා කරන රටාවට අරමුණු වෙන්නේ ශ්‍රේෂ්ඨ දේවල්ද ලාමක දේවල්ද? ලාමක දේවල් අරමුණු වෙන්න බව අපිට තේරුණාද? නැහැ. අපිට තේරුන්නේ නැහැ. මිනිසුන්ගේ එකම සිහිනේ කෑමයි වැසිකිලි යෑමයි ඉතුරු වැඩ ටිකයි. කොච්චරයි. ඒ බඳු ලෝකයකට ධර්මයෙන් පලන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනකොට ඒ බඳු ලෝකයක කරනනම් ඒ පරිසරයක නම් අපි බිහි වෙන්නේ. ඒ පරිසරය තුළ තියෙන දුර්වලකම් අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා මම තේරුම් ගත්තේ ගොඩාක් ගැඹුරු දැනුමක් ධර්මයෙන් අපි ලබනකොට බුද්ධ දේශනාවේ තියෙන එක තැනක පිරිහෙන කාලෙට සාධාරණ ධර්මයේ මතකයෙන් ඉවර වෙයි කියනවා. ඒකනේ පිරිහෙන කාලට සාධාරණ ධර්මයේ මොකද්ද වෙන්නේ? මතකයෙන් අවසන් වෙයි කියනවා. ඒ කිව්වේ සාධාරණ ධර්මයේ මතක තියාගන්න විතරක් පුළුවන්. නමුත් ඒක අවබෝධය කරා යන්නේ. අනේ ලකුණු මට පේනුණා. දැන් බලන්න මගේ පසු කාලීන දේශනාවල ගොඩක් තියෙන ගුණධර්ම ඇති කර ගැනීම ගැන නේද? ඇයි හේතුව? පාඩම් කරගත්තට පරණ වලේ ඉන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පරණ වලෙන් වැටිච්ච වලෙන් ගොඩ ගන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අපේක්ෂාව තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ. මොකද ඒ අපේක්ෂාවෙන් තමයි එයාට සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන ධර්මයේ ඉගෙන ගන්න ලැබෙන්නේ. අපි ගත්තොත් නාම රූප ගැන, පටිසමුපාදය ගැන, එහෙම නැත්නම් මේ විඥානයේ වැඩ කරන හැටි ගැන, කර්මය ගැන මේ ඔක්කොම විස්තරේ දැනගන්න මොකද වෙන්නේ? මම ඔබට මේකට උදාහරණයක් කියන්නම්. ඔබ අහලා ඇති දෙවන ලෝක යුද්ධේ. අහලා තියෙනවනේ. 1940 ගණන් වල හටගත්තේ. ඒ දෙවන ලෝක යුද්ධේ හටගනිද්දී ඒ දෙවන ලෝක යුද්ධෙදී මුල්ුණේ ප්‍රධාන වශයෙන් කොයි රටද? ජර්මනිය. ජර්මනියේ තාක්ෂණයට සමාන කරන්න පුළුවන් එකක් ඒ කාලේ ලෝකෙ තිබුණේ නැහැ.
එතකොට ජර්මන් කාර්යෝ අනිත් රටවල් ආක්‍රමණය කරන්න සංඥාවල් යවන මැෂින් එකක් හදාගෙන හිටියා. ඒකේ ඒගොල්ලන්ටම ගැලපෙන රහස් භාෂාවක් පාවිච්චි කරන්න. ඒ භාෂාවෙන් තමයි අනිත් රටවල් වලට සංඥාව යවන්නේ. නමුත් වෙන කාටවත් ඒක අල්ලගන්න බෑ. මේක ගැන ආරංචි වුණා ඇමරිකාවට. ආරංචි වෙලා ඇමරිකාවේ හමුදාවේ ඉංජිනේරු අංශ නිලධාරී මේ වැඩේට තේරුණා. එයා බාරගත්ත අභියෝගේ මං මේ මැෂින් එක දැන් කියන්නේ පරදිනවා දිනන්නේ නැහැ. දැන් අනිත් අය දිනන්නේ නැහැ. මෙයා රට අල්ල යනවා. ඒක ගන්න හේතුව ඔබ දන්නවා ඇති. එංගලන්තයට ගගහාවා. එංගලන්තේ නාවික බලය තිබුණා. නාවික බලය අල්ලන් තමයි රටවල් ඔක්කොම රටවල් 52ක් එංගලන්තයේ යටතේ තිබ්බනේ. එතකොට නාවික බලයෙන් තමයි ඒක ඔක්කොම කළ නාවික බලයේ ක්‍රූරත්වය. දැන් ওই තියෙන මනුස්සකම් එදා තිබුණේ නැහැ. එතකොට එංගලන්තය යටත් වෙගෙන එනවා. එතකොට ඇමරිකාව එංගලන්තයේ යටත් රාජ්‍යයක්. එතකොට දැන් එංගලන්තයට බේරෙන්න නම් ඇමරිකාවත් එක්ක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ ඇමරිකාවත් එක්ක එකතු වෙන්න ඇහුවම කිව්වා හරි අපි එකතු වෙනවා. අපිට නිදහස ඕනේ කිව්වා. අපිට නිදහස දෙනවා නම් අපි මේ එංගලන්තෙත් එක්ක එකතු වෙලා හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරනවා කිව්වා. මේක ආරංචි වුණා මහත්මා ගාන්ධිට. මහත්මා ගාන්ධි කොහෙද හිටියේ? ඉන්දියාවේ. ඉන්දියාව නිදහස් කරන්න සුද්දු ලෑස්තිලා හිටියේ නැහැ. මහත්මා ගාන්ධි ලියුමක් යවුවා. එතකොට ඉන්දියාවේ යටතේ තමයි ලංකාවක් තිබ්බේ. මහත්මා ගාන්ධි ලියුමක් යවුවා ඇමරිකානු ජනාධිපතිට මේ රට අපේ මේ යටත් විජිත රටවල් අපේ රටවල් වලට නිදහස මේ ගමම්ම ලබා දුන්නොත් විතරක් මේකට එකඟ වෙන්න නැත්තම් එපා කියලා. ඊට පස්සේ ඒක කතා කරලා පස්සේ සුද්දෝ එකඟ වුණා. ඇමරිකාව තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. යටත් විජිත රටවල් ලංකාව, ඉන්දියාව ආදී රටවලට නිදහස දෙන්න ඕනේ කියලා. අපි කවුරුත් දන්නේ නැහැ මේ ඉතිහාසය. මොකද මේ ඊයේ පෙරේද දැනගත්තේ. එතකොට ඊට පස්සේ එකතු වුණා. ඊට පස්සේ එකඟ වුණා මේ නිදහස දෙන්න. අපි ඉල්ලගත්තු නිදහසක් නෙමෙයි තිබුණේ. එතනින් තමයි නිදහස ආවේ. ඊට පස්සේ ලංකාවට නිදහස ආවා, ඉන්දියාවට නිදහස ආවා. ඒ ඇමරිකාව සයින් කළා අපිට මෙහෙම නිදහස දෙනවා නම් විතරක් අපි සහාය දෙනවා කියලා. එකඟ වුණානේ මේ බ්‍රිතාන්‍යය. ඊට පස්සේ ඇමරිකාව දැන් මේකේ මැදිහත් වුණා මේ යුද්ධෙට. මැදිහත් වුණොත් ඉංජිනේරු බලකායෙක් කෙනෙක් ඉදිරිපත් වුණා මම මැෂින් එක හදනවා කියලා. ඊට පස්සේ දැන් හදන්න ඉතින් මෙයා එක ක්‍රමයකට කෑලි ගෙනල්ලා වයර් එකතු කර හදනවා. දැන් මං හිතන්නේ මේ කාලේ පවුම් ලක්ෂ ගණක් මෙයා ඉල්ලලා ඒක දීලා හදනවා මේක හරියන්නේ නැහැ. ඔන්න ඔහම ගිහිල්ලා දැන් අන්තිමට මෙයා සැක කළා. මෙයා සම්පූර්ණ මුදල් නාස්තියක් කළේ මේක වැරදි එකක් කියලා. ඊට පස්සේ මොකද වුනේ? දවසක් කහම්බෙන් මෙයා ඒක හරි ගස්සක අකුරු දානකට අපි කියමු වෙස්ට් on west කියලා මැසේජ් එකක් ආවා කියලා. අපි කවුරුත් දන්නේ නැහැ එතකොට වෙස්ට් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ මැසේජ් එකක් මෙයාගේ අහනවා WEST. දැන් මේක ආයි ඔටෝ කැරකිලා වැටෙනවා වෙන එකක්. මෙයාට කොහොම අහු වුණා. මේ කාටද මේ ඉංජිනේරු හමුදාකාරට අහු වුණා. හමුදාකාර එතකොට ඇහුවා ඒකේ ඇමරිකාවේ රාජ්‍යෝත්සවයෙන් ඇහුවා මෙයාගෙන් මොකද්ද මේ මැෂින් එක කියලා. මේකට කියන්න පුළුවන් කිව්වා කෘත්‍රිම මොළය කියලා. ආටිෆිෂල් බ්‍රේන් කියන්න පුළුවන් කිව්වා. මේකට තව නමක් ඕනනම් කියන්න පුළුවන් කම්පියුටර් කියලා. එතකොට ඒ ක්‍රමයට මෙව කරද්දී අරගොල්ලන්ගේ පණිවිඩය මේකට ගන්න පුළුවන් වුණා. මේ පණිවිඩය හිටන්න පුළුවන් වුණා. අරගොල්ලන්ගේ රහසේ තිබිච්ච මැෂින් එක
මේ මැෂින් එකෙන් කැඩුවා. එතන ඉඳලා තමයි නාසි හමුදාව සීසීකට ගියේ. ඊට පස්සේ තමයි යුද්ධ දිනන්න පුළුවන් වුණේ. එතකොට මේ මැෂින් එකේ රහස හොයාගන්නකම් මේ මැෂින් එක කඩන්න බැරුව ගියා. පටිච්චසමුප්පාදේ වගේ එකක්. පටිච්චසමුප්පාදේ හරි විදියට අල්ලනකම් මේ භව චක්‍රය අනේක නවත්තන්න බෑ. පටිච්චසමුප්පාදේ හරි විදියට ඉගෙන ගත්තොත් තමයි මේක මේ කෑලි එකතු වෙලා මේ විදියට හැදෙනවා කියලා තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මං කිව්ව දැන් ගෙවල් දොරවල් වල ප්‍රශ්න මැද්දේ මේ රැකී ආරක්ෂාවල් කරන ප්‍රශ්න මැද්දේ මන් දන්නේ කියන්නේ ඔබට ඒ වගේ අසාමාන්‍ය ප්‍රඥාවක් තියෙනවාද කියලා. එතකොට නිකන් නම් මට නාම රූප විඥාන ස්පර්ශ කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒකයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී පොඩි දේ පටන් පුංචි දේ අල්ලගෙන ලොකු දෙයට යන්න ඕනේ. ලොකු දේ අල්ලගන්න බෑ අපිට කවදාවත්. පුංචි දේ අල්ලන් ලොකු දෙයට යන්න ඕනේ. එතකොට මේ ධර්මයේ ඉගෙන ගන්න කෙනා පුංචි උනාට මේ පුංචි දේ අපිට හරි උපකාරී වෙනවා. මොකක්ද පින? බැලුමට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පින කියන්නේ මොකක්ද මේ සාමාන්‍ය දෙයක්. මේ වැදුම් පිදුම් කරන එක. ඒ සාමාන්‍ය එකක් කියලා බැලුවාම පේන්නේ නේ. ගැඹුරු දෙයක් කියලා පේන්නේ නැහනේ. නමුත් මේ පින විශාල ආරස්සාවක්, රැකවරණයක්, පිහිටක් ලබා දෙනවා. පිනක් රැස් කිරීමේදී දැන් මොකක් හරි හොඳ පිනක් අපෙන් කලින් ආත්මක වෙලා පින් රැස් කරද්දී මොකද අපිට මිනිස්සෙක් වෙන්නත් ලැබුණා. සිංහල කතා කරන පවුල් වල ඉන්නත් ලැබුණා. බුදුදහමත් ලැබුණා. එතකොට මේ එකක් නෙමෙයි නේද පින්? සිංහලෙන් විතරනේ මේක කතා කරන්නේ. ලෝක වෙන භාෂාවකින් අපි කියනවා වගේ පැහැදිලිව කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් නැහැ. හින්දියෙන් නැහැ. දෙමළෙන් නැහැ. එතකොට සිංහලෙන් ලැබුණා. බෞද්ධ වෙන්න ලැබුණා. එතකොට පින් ගොඩක් නේද? එකක් නෙමෙයිනේ. දැන් මෙහි අපිට පේන ලොකු මිනිස්සු ලොකු වාහන වල නැගලා ලොකු ගෙවල් වල ඉන්නවා. ඒත් මොකක් හරි ඒගොල්ලන්ගේ පිනක් තමයි විඳින්නේ. එතකොට ඒගොල්ලන්ට පින තියෙන මොකේදද? මිනිස්සෙක් වශයෙන් කාලා බීලා වාසය කරන්න පමණයි. සමහරට ඒක මේ ජීවිතෙන් ඉවරයි. විනාත්මකට ඒක ගෙනියන්න තරම් මාර්ගයක් ප්‍රතිපදාවක් නැහැ. එහෙම එකක් නැහැ. අපිට එහෙම නෙමෙයි. බොහෝම දිලිඳුව හිටියත් වේලක් කකා හිටියත් මාර්ගයක් ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් තියෙනවා. සතර අපායෙත් නොවැටි සුගතියෙත් ගිහිල්ලා ධර්මයක් අල්ලන්න. ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවති හිඟන්නෝ. එක මං කිව්ව එක ඒ කාලේ තියෙන හැකියාව අපිට දැන් නැහැ. මං කිව්ව අපිට වෙච්ච දේ. ඇසිකිලි පොච්චින් උපමාවෙන් තේරුණානේ. ඔච්චර තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔන්න බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවනේ. චාරිකාව වඩිනකොට උන්වහන්සේගේ පිටිපස්සෙන් යනවා හිඟන රැලක්. ඇයි හිඟන්නු යන්නේ? බලහන්නද? නෑ. ඉතුරු වෙන දානේ කණ්ඩ. ඉතින් හිඟන්නු ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා.
අර දානමාන මේ සංඝයා වළඳලා ඉතුරු වෙනකම්. ඒතරේ හිඟන්නන්ට ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මي. රහතුන්ගේ ධර්මය ඇහෙනවා. අපිට දැන් මේ හිඟන්නේකට තියෙන වාසනාව නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතුන්ගේ ධර්මය ඇහෙනවා. ඇහෙනකොට මොකද්ද? එයාට වැටහුනොත් මොකද්ද වෙන්නේ? හිත පහදිනවා. මෙහෙම පැහැදිච්ච හිඟන්නෝ හිටියා. සල්ලි බාගේ නැහැ. දාන දෙන්න බෑ. නමුත් හිත පහන් සිතින් වාසය කරනවා. ඒ අහන ධර්මෙ මෙනෙහි කරනවා, පුරුදු කරනවා. හිඟන්නොත්. හිඟන්නෝ විතර නෙමෙයි අපි අහලා තියෙනවා නානතොටි තිස්සර. කාන්තාව නානතොටි. නානතොටි කියන්නේ මොකද්ද? කාන්තාව එකතු වෙලා ස්නානය කරන පොදු තැන. නානතොට. නානතොටේ ගිහිල්ලා කාන්තාව ඒ කාලේ කතා කරනවා කියන්නේ මොකද්ද? සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ කතා කරනවා කියන්නේ. එහෙම යුගයක් මිනිස්සු අතර තිබුණා. හිඟන්න එකතු වෙලා බුද්ධ කාලේ කතා කරලා තියෙන්නේ ධර්මය. එහෙම යුගයක් තිබ්බා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ එදා උදේවරුවේ බුදුරජාණන් වහන්සේට සංඝයාට කිරි පූජා කළ උපාසකෙක්. කිරි පූජා කරලා කිරි ඉතුරු වුණා. ඊට පස්සේ ඉතුරු වෙච්ච කිරි කාටද හම්බ වෙන්නේ? හිඟන්නන්ට හම්බ වෙන්නේ. එතන හිඟන්නෙකුගේ වාදනයකට කිරි ලැබුණා. කිරි ලැබලා පැත්තකට ගිහින් ඒක පානය කරන්න සූදානම් වෙලා වාඩි වෙන්න වටපිට බලද්දී දාණයට වඩින්න බැරි වෙච්ච මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පාත්‍රය අරන් ඉස්සරහට එනවා. එතකොට අර හිඟන්න කල්පනා කළා අනේ මට මෙතෙක් කලක් දානි ටිකක් පූජා කරගන්න බැරුව ගියා. මට දැන් පින්කිත මගේ ඉස්සරහට වඩිනවා. නීල වර්ණ යුතු මහා ඉරිදි බල සම්පන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පින්කිත වඩිනවා. දැන් මගේ යතේ පූජා කරගන්න යමක් තියෙනවා. ඊගන්න ගියා ළඟට. ඉන්කෝ අනේ ස්වාමීනි මා කිරී අනුකම්පා කළා මේ කිරියක පිළිගන්න කිව්වා. එතකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පාත්‍රෙම පාත් කරලා ඇල්ලුවා. කිරි ටික පූජා කළා. දැන් හිඟන්නාට මේක හරි ආශ්චර්ය දෙයක්, අద్భుත දෙයක්. ඒ හේතුව මෙයා බ්‍රාහ්මණ. කවුද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. හිඟන්න කියන්නේ ශුද්‍ර, නීච කුලේ. එතකොට දැන් බ්‍රාහ්මණෙක් නිකන් නෙමෙයි සුපිරි ගණයේ බ්‍රාහ්මණෙක්. මහා රාජ පූජිත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. එමෙ ඇල්ලුවා. ඉඳුල් කන හිඟන්නකින් දානේ පූජා කළා. ඉතින් වටේ පිටේ කවුරුත් හිටියේ නැහැ හිඟන්න වෙලවන්න. යන මේ විකාරෙත් මෙයා පූජා කරනවා කියලා. නෑනේ. ඒ ලෝකෙ වෙනස්. මේ වර්තමාන ලෝකෙ තියෙන පුහු ගති ඒ ලෝකෙ නෑ. ඉතින් හරි සතුටු වුණා කවුද? අර හිඟන්න. සතුටු වෙලා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟ බිම දිගා වෙලා වැන්දා. උන්වහන්සේගේ ශ්‍රීපතුල් වැළඳගෙන වන්දනා කළා. අනේ ස්වාමීනි මට අවවාදයක් කරන්න කිව්වා. එතකොට කිව්වා ඔබේ මේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා කිව්වා. එතකොට මේ හිඟන්න කල්පනා කළා මගේ ශ්‍රද්ධාව මම නැති කරගන්නේ කියලා හිඟන්න එහෙමම ඔළුව බිම තියාගෙන අත් දෙක අපි බුදුන් වදින්නේ මේ විදිහට හිටියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතන වැඩියා. අර හිඟන්න එතනින් නැගිට්ටේ නැහැ.
එහෙම්මම බුදු ගුණ මෙනෙහි කරන්න ගත්තා. බුදු ගුණ මෙනෙහි කර කර ඉන්නකොට හිතට ප්‍රීතිය ආවා. ඒ ප්‍රීතියෙන්ම බුදු ගුණ මෙනෙහි කර හිටියා. නැගිටින්නේ නැහැ. ඒ ප්‍රීතිය නැති වෙලා ගියා. එතකොට සංස්කාරයන්ගේ අනිත්‍ය මෙනෙහි කර හිටියා. අනිත්‍ය මෙනෙහි කරගෙන ආයෙ සංසිඳුණා. ආයෙත් බුදු ගුණ මෙනෙහි කරන්න ගත්තා. එක දවසක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. දවස් දෙකක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. දවස් 3ක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. දවස් 4ක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. දවස් 5ක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. බුදුගුණ මෙනෙහි කරනවා ඇඟරි දිනකට අනිත්‍ය මෙනෙහි කරනවා. දවස් 6ක් ගෙවුණා. නැගිටින්නේ නැහැ. 7 වෙනි දවසේ මේ අර ධර්මය අහලා තිබිච්ච කී වාසිය සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා එහෙමම මැරුණා. දැන් ඉන්නේ තවතිසාවේ. තවතිසාවේ දැන් ඉන්නවා යා දිව රාජෙක්. දැන් මේ ඒ හිඟන්නට අප්සරාව 60000ක්. 60000ක් අප්සරාව උපස්ථානෙට ආවා. එනකට මේ දිවි රාජයා කියනවා ඔහොම ඉන්න කිව්වා. කිව්වා මේ අග්‍ර ශ්‍රාවක මහා 이르දි බල සම්පන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. ඒ මහෝත්තමයන් වහන්සේ මාව ඉදා ධෛර්යමත් කළා. මේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා කියලා. මං ඒක අකුරට රැක්කා. ඒ නිසා මම හිඟනාත්මෙනුත් චුත වුණා. සතර අපායනුත් නිදහස් වුණා. මම දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම දැන් ගුරු පූජාවක් කරනවා කිව්වා. මොකද්ද? මම මේ දිව්‍ය ජීවිතේ බ්‍රහ්මචාරී සීලෙන් ඉන්නේ. ඔහෙලාගේ පාඩුවේ ඉන්න කිව්වා පැත්තකට වෙලා. බ්‍රහ්මචාරී සීලෙන් මේ දිව්‍ය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පූජා පිණිස දිව්‍ය ලෝකේ වාසය කරනවා. හිඟන්නෙක්. එතකොට බලන්න මේ මිනිස්යාව වෙනස් කරන්න පුළුවන් දේ. එතකොට අපිට අපේ පුද්ගලිකව තම තමන්ගේ ජීවිතවලත් යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ. මේ ධර්මයේ ගන්න මේක නිකන් කතා ශ්‍රවණ මාත්‍රයෙන් අවසන් වෙන එකක් නෙවෙයි. ඒකට තියෙන්න ඕනේ තමන්ගේ පැත්තෙන් අභ්‍යන්තර වශයෙන් තියෙන්න ඕනේ උනන්දුවක්. ඒ උනන්දුව නැත්තම් උනන්දුව මොකද්ද? කුසල් වඩීමේ උනන්දුව. අකුසල් දුරු කිරීමේ උනන්දුව. ඒ උනන්දුව තියෙන්න ඕනේ. එතකොට මේ උනන්දුව අර බලන්න පින්වත්නි ඒ කාලේ හිඟන්නන්ටත් තියෙනවා. අනිත් අය ගැන කවර කතාවද? ඒකයි ඒ කාලේ පහසුකම් නැහැ. පොල් තෙල් පහන් තිබුණේ. තෙල් පහන් තිබුණේ. ලාම්පු තෙලුත් නැහැ. ටෝච් නැහැ. ටීවී නැහැ. ටෙලිෆෝන් නැහැ. වාහන නැහැ. ඒකයි. බයිසිකල් වාඩි වෙන්න භාජන නැහැ. මොකුත් නැහැ. ඔය තියෙන තැනකට ගියා. ඩොට්ට පිල්ට ගියා. තියෙන දෙයක් කෑවා. නමුත් හොඳට වැඩ කළා. කල්පනා ශක්තිය. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අපි මේ ඒ කුසලතා ඔක්කොම ගෙවිගෙන ගිහිල්ලා තියෙන සමාජයකයි වාසය කරන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ගුණධර්ම පිරිහිච්ච ලෝකයකට නෙමෙයි. ගුණධර්ම වැඩ කරන ගුණධර්ම ජීවමාන කරන්න පුළුවන් මිනිසුන්ටයි ඒක දේශනා කළේ මේ ධර්මයේ. ත්‍රි මිනිසුන්ට ඒ කුසලතාවේ තිබ්බා. දැන් බලන්න හිඟන්න ගන්න කිව්වේ. එහෙම තිබුණා. එතකොට පින්වත්නි අපි එහෙමනම් ඒ කාලේද අනතුරු වැඩි මේ කාලේද? මේ කාලේ අනතුරු සම්පූර්ණයෙන්ම වැඩි. මොකද්ද පළවෙනි අනතුර? තමන්ගේ නොතේරුම්කම. තමන්ට තේරුම් ගන්න තියෙන අමාරුව.
තමන්ට තේරුම් ගන්න පහසු වුණා නම් අනතුරේ අඩුවක් නැද්ද? අඩුවක් තියෙනවන්නේ. ඒ තමන්ට මේක පැහැදිලිව තේරෙනවා නම් තමන් හිතත් රැක ගන්නවා නම් අකුසලයටත් ඉඩ දෙන්නේ නැත්නම් පහසු නැද්ද? පහසුනේ. ඒ පහසුව හදා ගන්න අමාරුයි. තමන්වත් දන්නේ තමන්ට අකුසල හට ගන්නකම්. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණට පස්සේ ධර්මයේ සරණ යන්න ලැබුණට පස්සේ ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබුණට පස්සේ අපි නිතර කළ යුතු එකක් තමයි පින් රැස් කිරීම. මොකද්ද නිතර කළ යුතු දේ? පින් රැස් කරන්න සමහර විට පින් කරගෙන යද්දී එයාගේ අභ්‍යන්තර හැකියාවන් මෝරන්න බැරිද? මෝරන්න ඉඩ තියෙනවා. පින් කරගෙන යද්දී පින් නොකර අලස වෙලා හිටියොත් පිරිහිලා යන්න පුළුවන්. එතකොට පින් කරන්න අභ්‍යන්තර හැකියාව මෝරන්න පුළුවන්. මොකද ඒක අපි නොදැනුවත්ව වෙන එකක්. ඒක දැනුවත්ව වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපේ අභ්‍යන්තරික හිත ඇතුලෙන් යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව මෝරනවා කියන එක අපිට පෙනිපෙනී වෙන එකක් නෙවෙයි. ඒක අපි දන්නේ නැතුව වෙන එකක්. එතකොට මම ඔන්න උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ දන්නවා ඒක අහලත් ඇති. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාලේ. ඒ කියන්නේ ගිහි කාලේ කවුද? පුත්‍රයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ගුරුවරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගියා. ගියාම සාරිපුත්තයන් වහන්සේ වදාලා රාහුලය ආනාපාන සතිය වඩන්න කිව්වා. මොකද එතකොට රාහුල ස්වාමීන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලේ ආනාපාන සතිය වඩන්න කිව්වා. එතකොට රාහුල පොඩි නම ආනාපාන සතිය වඩන්න දන්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? කෙලින්ම බුදුරජාන් වහන්සේ ළඟට ගියා. කියලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දන්නවා රාහුලයන් වහන්සේට ඉස්සලම වැඩෙන්නේ සමතේ නෙවෙයි කියලා. රාහුලයන් වහන්සේට ඉස්සලම වැඩෙන්නේ සමතේ නෙමෙයි. ඉස්සල වැඩෙන්නේ සමතේ නොවේ නම් වැඩෙන්නේ මොකද්ද? විදර්ශනාව. කිව්ව රාහුල හොඳට බලන්න කිව්වා. මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මේ සිත අනිත්‍යයි. රූප ශබ්ද ගන්ධ රස මේ ස්පර්ශ අරමුණු අනිත්‍ය. මේ වගේ විදිහට ඔක්කොම විස්තර වශයෙන් බුදුරජාන් වහන්සේ කියා දුන්නා. ඕන් මේක හොඳට බලන්න කියලා. රාහුලයන් වහන්සේක මතක තියාගත්තා. ඒ කාලේ අහපු ගමන් මතක හිටිනවා. මතක තියාගත්තා. මතක තියාගෙන ගිහිල්ලා අනිත්‍ය වශයෙන් බලන්න. කාලයක් ගියා. දවසක් බුදුරජාණන් වහන්සේ රාහුලයන් දිහා බැලුවා. බලද්දී මෝරලා. බලන්න පෙරුම් පිරූ කෙනාටත් ප්‍රඥා මෝරන්න යම් කිසි කාලයක් ගියා. එළව මෝරලා. ඊට පස්සේ රාහුල වාඩි වෙන නිෂේධනේ ගන්න. නිෂේධනේ කියන්නේ පත්කඩේ ගන්න. අපි යන් කිව්වා. ඉතින් වාඩි වුණා. ඇස අනිත්‍යද නිට්ටයද රාහුල කියලා ඇහුවා. ඒ වගේ සාකච්ඡාව විවර වෙනකොට රහත් වුණා. රහතන් වහන්සේ. එතකොට බලන්න එතකොට අපිට මේකෙන් මොකද්ද තේරෙන්නේ? යමක් එක දිගට කරගෙන යෑමෙන් ඒ පිළිබඳ යම්කිසි මෝරා යෑමක් වෙනවා. අකුසලයක් එක දිගට මෙනෙහි කරගෙන යෑමෙන් මෝරා යෑමක් වෙනවා. අනේ අරකගෙන් පලිගන්නේ නැත්නම් අරකගෙන් පලිගන්නේ නැත්නම් කියලා හිතනවා කියමු. එතකොට මේ අකුසලයේ මෝරනවද නැද්ද? මෝරනවා. දැන් බලන්න හිතලා අහම්බු සිද්ධියක් නේ. අර මොකද්ද? දේවදත්තගේ සිද්ධිය.
මොකද්ද සේරිවානික ජාතික බලලු අහඹු සිද්ධියන්නේ. නමුත් මේ අහඹු සිද්ධිය මේ බෝසතාණන් වහන්සේ හිතාමතා කරපු වැරද්දක් නෙමෙයිනේ. බලලු කේස් එක දන්නවන්නේ. එතකොට අර දේවදත්ත ඒ වෙද්දී ඒ වෙලෙන්දා සේරිවානික දැඩි ලෙස හිතට ගත්තා නේද? මම පල්ලි ගන්නවා කියලා දත්කුරු කාගෙන. ඒක ගියේ නැද්ද? ආත්ම ගානක් ගියේ නැද්ද? එතකොට අහිංසක බෝසතාණන් වහන්සේ හොඳට බැට කෑවේ නැද්ද? ඇත්ති පදම් බැට කෑවේ නැද්ද? සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බැට කෑවේ නැද්ද? දැන් බලන්න අර අධිකව ගත්තු එක ගිය දුර. මේ වගේ විදර්ශනාව අධිකව ගත්තොත් අපි මේ විදිහට ඒකත් ඒ විදිහටම යනවා. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ පින්වත්නි යමක ඇත්ත ස්වභාවය දැකීම. එතකොට මේ යමක තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ නනිත්‍ය. ඒ කියන්නේ ස්ථිර නැහැ. අනිත්‍යයි. බාහිර දේවලුත් අනිත්‍යයි. තමා කියලා අපි සලකන මේ ශරීරයේ ඉන්ද්‍රිය හයත් අනිත්‍යයි. ඒතර මේ අනිත්‍ය දෙයක් හසුරෝගෙන නේද මේ අපිට මේ ලියා ගන්න බැරි විදිහේ ගැටයක පැටළුනේ. අනිත්‍ය දෙයක් තියෙද්දි තමයි මේක කල්ප ගානක් මේ දිගින් දිගට තවමත් පැටලි මේ සංසාරේ යන්නේ. ඒතර මෙහෙම යද්දි තමයි ඔන්න අපිට ඔන්න ධර්මය ලැබුණා. එතකොට දැන් ධර්මයත් එක්ක මම කිව්වේ ඒක අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ ධර්මයේ අපි මෙහෙම ගත්තොත් ඔබ දන්නවා බීජයක් වපුරන්න ඉස්සෙල්ලා මොකක්ද අපි කරන්නේ? කුඹුරක් හදනවා. කුඹුරක් සකස් කරනවා. ඒ කුඹුර සකස් කළොත් තමයි සරු බීජයකට පසුබිම තියෙන්නේ. ඒ කුඹුර සකස් කරේ නැත්නම් අපි බීජේ කොච්චර සාරවත් වුණා. ඒ බීජේ දැම්මොත් ඒ කුඹුරට ඒකෙන් බලාපොරොත්තු වෙන අස්වන තියෙයිද? බීජේ කොච්චර සාරවත් බීජයක් වුණත් අපි ඒක නිස්සාර කරමැට්ටෙන් යුතු නිස්සාර කුඹරකට දානවා. ඒකෙන් අස්වන ලැබෙයිද? නෑ. උදේවරුේ මම ඔබට කියා දුන්නේ ධර්මයට උවමනා කරන කුඹුර. ඒක නැතුව ඔබට ධර්මයේ පිළිටන්නේ නැහැ. මොකද මම බැලුවානේ ධර්මයේ හදාරපයට වෙච්ච දේවල් දැක්කනේ මම. ධර්මයේ හදාර සමහරු මාන්නයට ගියා. සමහරු බන්න කීක වෙනම කණ්ඩායම් හදාගත්තා. සමහරු ඒ ඉගෙනගත්තු ධර්මයේ අභිධර්මේ නැහැ කියලා ඒකට බැන ගියා. සමහරු ඒ කියන්නේ මොනවා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න ක්‍රමයක් හොයාගත්තා. ධර්මය අහුන්නේ නැහැ. මොකද හේතුව? කුඹුර නැහැ. එහෙනම් ධර්මයේ නැමැති බීජේ පැලවෙන්න මොකක්ද ඕනේ? ගුණධර්ම නැමැති කුඹුර ඕනේ. ගුණධර්ම නැමැති කුඹුර ඕනේ. මම ඒකයි මහන්සි ගත්තේ ඊට පස්සේ මේ ගුණධර්ම ගැන වැඩිපුර කතා කරන්න. ඉවසීම, කරුණාව, මනුස්සකම, දයාව. ඒ ගුණධර්ම කියන එක පොඩ්ඩක් දියුණු කරගත්තොත් ඒක පළල් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ කියන්නේ මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? තමන්ට ලැබෙන්නේ නැති දෙයක් තව කෙනෙක් ලැබෙනවා කියමු. සතුටු වෙන්න ඕනේ.
මම ඔබට කියන්න මේ මිනිස්සුන්ගේ වාසනාවට වෙන දේවල් ගැන. මුදිතාව කියන එක නැති වුණොත් ඉස්සල්ලාම හානි වෙන්නේ කාටද? Tamanට. මුදිතාව නැති තැන මොකද තියෙන්නේ? ඊර්ෂ්‍යාව. මුදිතාව නැති තැන ඊර්ෂ්‍යාව ආවොත් මොකද වෙන්නේ? ඒ ඊර්ෂ්‍යාව ඇති වුණොත් කෙනෙක් ගැන අපි කියමු Tamanට බැරි වැඩක් තව කෙනෙක් කරනවා. අකුල් හිලයි පුළුවන් තරම්. මුදිතාව නැති තැන ඊර්ෂ්‍යාව ආවොත් පුළුවන් තරම් අකුල් හිලයි. පුළුවන් තරම් ඇද කියයි. කරන්න දෙන්නෙම නැහැ. එතකොට මුදිතාව නැති තැන ඊර්ෂ්‍යාව ආවොත් ඊර්ෂ්‍යාව එන්නේ මොකෙන්ද? මුදිතාව නැති වුණේ මොකෙන්ද? හිතෙන් හදාගන්න තරගකින්. හිතෙන් හදාගන්න අභියෝගයක්. සමහරට තමන් කොච්චර දක්ෂ වුණත් අදක්ෂ කෙනා ගැන හිතෙන් තරගයක් හදාගන්නවා. හදාගෙන අභියෝගයක් හදාගන්න. එතකොට ඊට පස්සේ යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ ගුණධර්ම පිළිටන්න නැතු යනවා. ඒ ඉතින් කාටවත් දෙන්නේ නැහැ නේ ගුණධර්මයක් වඩා ගන්න. මේ මොකද දක්ෂකමක් ඇති කරගන්න. ඉතින් මේ නිසා පින්වත්නි අර ඒ වගේ දේවල් නැතු යනවා. ඒ කියන්නේ කවුරු හරි අපි කියමු මෙහෙම එනවා කියලා. ඔන්න තමන් චෛත්‍යයක් හදන්න ආසාවෙන් ඉන්නවා කියමු. පිරිසක් එක්ක කියලා. ඔන්න ආරංචි වෙනවා මෙන්න මෙයාගේ යාළුවෙක් එක හදන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඇති වෙනවා ඊර්ෂ්‍යාව. ඔන්න ඇති වෙන මමයි හදන්න හිටියේ මෙන්න මේක හදන්න පටන් ගත්තා මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයාට ඈද කියේ ඔය මනුස්සයව හම්බ කරන්න හදන්නේ. ඔය වෙන සෙල්ලමක් දාන්න යන්නේ ඕවට අහුවෙන්න බැක්ක අනිත් අයට කෝල් කර කර බනිනවා වටේට. එහෙම ඒවා මේ සමාජයේ වෙනවද නැද්ද? මහා උපාසකවරු උපාසිකාවෝ මොකක්ද නැත්තේ? Taman බලාපොරොත්තු වෙච්ච සමාජ තත්ත්වය Tamanට නැතුව යනවා. ධර්මය අහුවෙන්නේ. එයාට කරන්න තිබුණේ මොකද්ද? අනේ සාදු. මාත් යනවා. මාත් කරනවා. එතන මුදිතාව කියන්නේ අන්න ඒක. තව කෙනෙක් පිනක් කරද්දී, තව කෙනෙක් ලෙඩෙකුට සලකද්දී මං හොඳටම දන්න ඒ වගේ එක මහත්තයෙක් හිටියා. ඒ මහත්තයාට ඕන වුණා අසපුවක් දාන්න. ඒ අපේ ශාඛාවක් දාන්න. ඒක ඒ මහත්තයට කරගන්න බැරුව ගියා. වෙන කෙනෙක් දැම්ම. පුදුමාකාර හිරිහැරයක් කළේ. දුන්නෙම නැහැ. කියන්නේ හරියට කැලෑපත්තර ගහනවා, බනිනවා. හොඳ මිනිස්සෙක්. ඊට පස්සේ පැත්ත පලා තියන්නේ නැතෝ ගියා. අපිට කතා කරන්නේ නැතෝ ගියා. මොකද මේ? එයාට ඒක කරන්න බැරුව ගියා කියලා. මම කල්පනා කරලා පුදුමයිනේ මේ මිනිස්සු මොකද්ද මේ බණ කියලා ඉගෙන ගත්තේ? මේ හොඳට ඉගෙන ගත්තු අය. මොකද්ද ඉගෙන ගත්තේ? මොකද්ද මේ උනේ කියලා. තවසක් මට මතකයි ඒ පිටරටක කෙනෙක් යා. ඈත රටක. මට ඇවිල්ලා ඒ මුල් කාලේ කිව්වා මෙහෙමයි මං ලංකාවට එන්නේ. ගුවන්විදුලි සේවය වඳින්නයි මේ සීමා බෝධි වඳින්නයි දල්දා වහන්සේ වඳින්නයි ඔබ වහන්සේ වඳින්නයි කිව්වා. ඊයා. ඉතින් මම බැලුවා මේ මෙච්චර භයානකද මුදිතාව නැතිකම. බලන්නර මුදිතාව කියන එක නැති වුනහම තියෙන අනතුර. ඒ කියන්නේ තව කෙනෙක් ඒ කරන්න හදනකොට ඒක කරන්න තමන් හිතාගෙන හිටියනම් ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මුදිතාව නැතුව ගියාම කුසල් පිහිටන්නේ නැහැ. මුදිතාව නැති ගියාම මොකක්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව ඇති වුණාම ඊර්ෂ්‍යාවත් එක්ක තවත් ක්ලේශයක් තියෙනවා. මොකද්ද? මාසුරුකම. ඉච්ඡා මච්චරිය. ඊර්ෂ්‍යා මාසුරුකම කියන්නේ ඊට පස්සේ තව කෙනෙකුට උදව්වක් කරන්න එයා හරියට කරදර කරා අපිට.
පස්සේ හරි ගියා. මට මතකයි තවත් එක්කෙනෙක් එහෙම එකක් කළා. ඒ ආරණ්‍යක ප්‍රධාන ලේකම් මහත්තයෙක්. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකු තාත්තා කෙනෙක් සීල වැඩසටහනක් කළා. ඒ ලේකම් මහත්තයා මාත් එක්ක බොහොම ගැඹුරු ධර්මයේ බොහොම කතා කරනවා. ඊට පස්සේ සීල වැඩසටහනක් කරද්දී එයාට ඕන වුණා එයාගේ නම දාලා ඒක ඉස්සරහට මේව කළා කරගන්න. ඒක බැරි වුණා. ඉතින් මං අඳුරන්නේ නැහැ මේ මනුස්සයව. මං අපේ ස්වාමීන් වහන්සේගේ තාත්තට දුන්නා. මේක කරන්න කියලා. ඊට පස්සේ මං හිතන්නේ සෙනග හිටියා එදා සිල් අරන් 4000ක්. හිටියා. දැන් ඉතින් මං ඒව දැන් කොහොමද ඔක්කොම දානමාන කටයුතු කියලා. දැන් හරි ස්වාමීන් වහන්සේ මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ පිරිසක් බාරගත්තා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මට දාන්නේ පොඩ්ඩ ඒගොල්ලන්ගේ ගෙදරින් අරන් ආවා. මම දැන් වැඩසටහන ඉවර කළා ඉක්මනට ගියා. කිට්ටුව ගෙවල් තිබ්බේ දාන වල දාන්න. කියලා ඉන්නකොට මේ අර මහත්තයෙක් පාට හරි අප්සෙට් ගියා. ඔයාගේ තාත්තා. ස්වාමීනාගේ තාත්තා. මම බැලුවා මොකද කියලා. බැලුවාම අර ආරන්නේ ප්‍රධාන දායකයා දානි බාරගත්වයට කෝල් කර කියලා ඒ පින්කම නැහැ ඒක කැන්සල්. දානි හදන්න එපා කියලා. දැන් 4000ක් සිල් ඇත්තෝ. මේ බලන්න මේ මිනිස්යාට වෙච්ච දේ. ඊට පස්සේ මහත් එවලම ගිහිල්ලා ඒ ටවුමේ පලාතම පීරලා කඩවල වලින් බත් පාසල් හොයාගෙන ඇවිල්ලා සීමාසත් ඒක බස් පාසලේ දෙන්නට 3 දෙනාට බෙදාගෙන කන්න කියලා හරි ගැස්සලා ණයක් අරගෙන ඇවිල්ලා කළා. ඕම් පින්කම් කරපු විදි. දැන් මොකද්ද නැත්තේ? මම මේවෙන් තමයි මට සිහිය උපන්නේ. මොකද්ද? ගුණධර්ම වයන්ගේ පිරිහීම. එතකොට ගුණධර්ම නැමැති කුඹුරේ තමයි ධර්මය නැමැති බීජේ පැලවෙන්නේ. එතකොට බලන්න අර 4000කට දානේ අහිමි කළේ අරයව රිද්දන්න. ඔබ මට තැන දුන්නේ නැහැ මම තනිය ඉල්ලුවා. මොකද ඉල්ලලා තියෙනවා මොකද පිළිගැනීමේ කතාව කරා නම් එයා දීලා නැහැ කියලා. එතකොට දුන්නේ නැහැ කියලා. බලන්න එතකොට මේ ලෝකේ හොයන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේ වුණාම ඉතින් මම හරි සංවේගයකටපත් වුණා මොනතරම් භයානක අකුසලයක් මේ උපාසක තැන රැස් කරගත්තාද කියලා. එයා තනියම දවක කරන්නේ ගෙදර කට්ටිය තවුල් වෙනවනේ දේවට. යසයියෝක කරපු වැඩේ කියලා හාමිනේ නොකිය ඉඳී දෝක. මේක. එතකොට බලන්න මම මේ කිව්වේ ඒක දැන් මම ඔය තේරෙන්න ගත්තාම මම හැමතිස්සෙම කළේ මට අනතුරු පේන්න ගත්තා. මොකද මේ අනතුරු හඳුන්වා දෙන්නේ නැතුව අනතුරෙන් ගැලවෙන්න බෑ. ඒ වගේ මේ අපේ ජීවිත තුල තියෙන මේ හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම සමහරට දෙකෙන් අපි හොඳ පැත්තට අවධානය යොමු කරනකොට නරක පැත්ත වැඩිනවා. අපි දන්නේ නැතුව. එහෙම වෙනවා සමහර අයට. අවධානය යොමු කරන්නේ නැහනේ. තමන් දන්නේ නැහැ එතකොට. අවධානයෙන් හිටියොත් තමයි ඒක දැනගන්නේ. අවධානය යොමු කරේ නැත්නම් දන්නේ නැහැ. දොර ඇරලා නම් තියෙන්නේ. හොරා එනෝනේ ඇතුළට. ඒ වගේ. ඒ නිසා මේ ගුණධර්ම පැත්ත ගැන වැඩි සැලකිලිමත් වෙන්න. මොකද ගුණධර්ම වලින් තමයි මේ අනතුරු වළක්වන්නේ. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා. කුඹුර හැදෙනවා. සාරවත් කුඹුර හැදෙනවා. අන්නේ අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් යමක් කවුරු කරම අපි කිව්වොත් වන්න ඔබ දන්නවද මුගලන් මහරහතන් වහන්සේට හම්බ වුණා දෙව්දුවක්. කොහෙද තවතිසාවේ. එයාට මේ පූර්වාරාම පූජාවට මුකුත් කරලා නැහැ. පූර්වාරාම පූජාවට ගිහිල්ලා බලා අනුමෝදන් වෙලා. අනේ සාදු ඔයා මේකත් පූජා කරලා ඔයා අරකත් පූජා කරලා ඔයා මේකත් පූජා කරලා කීකේ සාදු කීකේ අනුමෝදන් වෙලා. ඒ අනුමෝදන් වුණ බලෙන්
තවතිසාවි. දැක්කද? එතකොට මේ තවතිසාවි උපන්නයින් පස්සේ එයාට ආයි මාර්ගඵල ලබන්න අවස්ථාව ලැබෙනවද නැද්ද? තවතිසාවි උපන්න පස්සේ ආයිමත් අතට මේනවා මාර්ගඵල ලබන අවස්ථාව. ඇයි මාර්ගඵල ලාභින් උපදින තැන? තවතිසාවි තමයි ගොඩක් මාර්ගඵල ලාභින් ඉන්නේ. ඊළඟට තුසිතේ. ඒ ඉහළටම සදේලෝයෙම ඉන්න මාර්ගඵල ලාභින්. ඒතරී මාර්ගඵල ලාභින් ලාමක කතාව යෙදීදී ඉඳීද මාර්ගඵලලාභී දෙවිවරු නෑ. මාර්ගඵලලාභී දෙවිවරු සාරවත් කතාවේ යෙදෙමින් වාසය කරන්නේ. ඒක සාරවත් කතා කරන තැනකට සාරවත් දෙයට ආස කරන කෙනෙක් උපන්නොත් එයා ඒකට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. ලාමක දෙයට ආස කරන කෙනෙක් හිටියොත් නම් එයා ඒක අතහැරලා යනවා. එහෙම නේද වෙන්නේ? එතකොට සාරවත් දෙයට ආසා කිරීම තියෙනුනේ. මම කල්පනා කරලා ඉතින් බලන්න අර ආරන්නේ අවුරුදු ගාණක් අර ආරන්නේ ඉඳලා බණ අහලා ඔක්කොම තෙල්ල කොටින්ම කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ තාත්තමයි අර උපාසකුන් නැවි එක්කන් ආවෙත්. මට හඳුනලා දුන්නෙත්. අන්තිමට යාම තමයි වැඩි දුන්නේ. ඇත්ත වශයෙන්ම මේකෙදී සිල්ලත්තෝ කීප දෙනෙක් බඩගින්න ඉන්න ඇති. මං හිතන්නේ ඔක්කොම දී ගන්න බැරුව ගියා. නමුත් කාටද යානිද රැස් කරගත්තේ? ඒක දැනගත්තන් පස්සේ මම දැනගත්තා. ඊට පස්සේ මට මහත්තයා අන්තිම මොහොතේ මේ මහත්තයා කිව්වේනේ අප්සෙට් එකෙන් ඉන්න එකට මම අහගත්තා බලි. ඉතින් යාට මොන දෙන්න පුළුවන්ද? දැන් මේ විදිහ මං හිතන්නේ මේ මිනිස්සේ ඒ විදිහට වයසයි. මේ විදිහ මං හිතන්නේ මැරිලත් ඇති. බලන්න මනුස්ස ලෝක ඉවර වෙන හැටි එක එක්කෙනාගේ. ඉතින් ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. අපි මම මේ ආවෙත් මේ චාරිත්‍රයක් ඉෂ්ට කරන්න නෙමෙයි. මං ආවේ මේ ජීවිතයේ ඇත්ත ධර්මය බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පහදලා දෙන්න. මං ඉතින් ගොඩාක් මහන්සි ගත්තේ මේ ලියන්න මේකයි. ලීලී දෙන්න. ඒතර කාටෙන් කියවෙ නැතුණාට පොතෙන් එනවනේ. එතකොට අර පොත කියවන්න පුරුදු වෙනවනේ. අමාරුවෙන් හරි කරන්න ඕන එකක් තමයි කියවන්න පුරුදු වීම. මොකද අහනවට වඩා මං හිතන්නේ ගොඩක් වාසි කියවන එකයි. මොකද අහගෙන ඉන්නකට සමහර විට හිත වෙන පැත්තකට යනවා. පාටිය ඔහේ කැරකෙනවා. ඊට පස්සේ අපිට සිහිනකට තමයි මේ අග දන්නේ අග හෙන්නේ සිහිනකොට. එහෙම වෙනවද නැද්ද? පොත නම් එහෙම නෙමෙයි. අපි කියමු පොත බැලුවා. බලාගෙන යද්දි හිත වෙන කොහරි ගියා. මොකක් හරික පැටලිලා තිබුණා. ආයෙත් අපිට සිහිය එනවා. මේ හිත මෙහි ගියා කියලා. ආයෙත් අපිට පුළුවන් නවතුපු තැන ඉඳලා කියවගෙන යන්න. ඒ නිසා මම දැකපු වාසිම දේ තමයි කියවීම. කියවීම තමයි වාසිම දේ. වර්තමානයේ අර ඇසීමෙන් ගන්න එකට වඩා ගොඩාක්ම වාසිය තියෙන්නේ කියවීමෙන් ගන්න දැනුමයි. මම ඒකගේ පොත්පත්වලම ගොඩක් මහන්සි ගත්තේ. දැන් ඔන්න පරිසම්පාද ගැන මම පසුගිය දවස්වල දැන් දිගටම දේශනාවක් කරගෙන යනවා. ඉතාමත්ම පැහැදිලිව සරලව කියලා දෙනවා. හැබැයි පොත මම තමයි පොතේ ප්‍රූෆ් බලන්නේ. ඒ කියන්නේ වමනා කෙනෙකුට ඒක 4-5 වතාවක් නැත්නම් 10-15 වතාවක් කියවනකට මොකද දැන් එහෙම කියවන්න ඕනේ. එහෙම එකපාරක් කියලා ඉවර කරන්න එපා. මොකද එකපාරක් කියවලා දැන් මම මේක කියෙව්වා ඒක එපා. දැන් කියවන්නේ ආතාව එකක්. එහෙම කරන්න නවකතා කෙටි කතා වලට. මේක එහෙම නිකන් නෙමෙයි. මේක නැවත 20-30 පාර 50 පාර කියවන්න ඕන. එහෙම කියවද්දි තමයි Tamanට මේ කලින් වැටහිච්ච නැති කරුණු නොතේරුණු කරුණු Taman නොහිතපු දේ Tamanටම පුදුම හිතුන ඊට පස්සේ මට කලින් කිව්වද්දි මේක හම්බුන්නේ නැහැ නේ. කලින් මේක හම්බුන්නේ නැහැ නේ කියලා Tamanටම හිතෙන්න ගන්නවා. නමුත් ඒකේ තේරුම මොකද අපිට හිමින් තමයි වැටහෙන්නේ. ඒකයි හිමින් වැටහෙන්නේ. එහෙම නැතුව අර එකපාරට වෙන්නේ නැහැ. දැන් ඒකට හේතුව තමයි මේ පරිසරය තුළ අපිට මේ කාරණේ එකපාරට ඔලුවට යන්නේ නැහැ.
ඔන්න උදාහරණයක් මම ඔබට කියන්න ඕන උදේ අපි කතා කළා. කතා කළා මම කිව්වා හොඳ පැත්ත ගැන. හොඳ පැත්තේ මම කිව්වා පුරුදු කරන්න කියලා කරුණු කීපයක්. පළවෙනි එක මොකද්ද මම කිව්වේ මේ ධර්මයේ ඕන කෙනෙක් සතර අපායට උපදින්න බය වෙන්න ඕනේ. ඊළඟට දුර බලන ඉවසීම පුරුදු කරන්න දුර බලමින්. ඊළඟට ආවේගය දුරු කරන්න කිව්වා. ඊළඟට මෛත්‍රිය පුරුදු කරන්න කිව්වා. ඔය ටික මදිද කෙනෙකුට හරියට ගන්නවා නම් ඔය ටික මදිද? නොනැතිකුට අපේ බෝසතාණන් වහන්සේක ආත්මික පාරේ මීකුණක් මැරිච්ච මීයෙක් දැකලා කිව්වා මොලේ තියෙන එකෙකුට මේකත් ඇති කිව්වා. නොනැති ඒ මීකුණ අරන් ගිහිල්ලා කෝටිපතියෙක් වුණානේ විකුණලා ටික ටික. ඊට පස්සේ ගුරු පඬුරු අරගෙන ගියානේ බෝසතාණන් වහන්සේ ළඟට. ඇහුවා ඇයි මේව ගෙනාව කියලා. ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. මම පාරේ යද්දී ඔබ වහන්සේ මීකුණක් පෙන්ලා කිව්වා මොලේ ඇති එකෙකුට මේක ඇති දිනු වෙන්න කියලා. මම ඒක විශ්වාස කළා කිව්වා මේ කතාව නම් නිකන් කතාවක් නෙමෙයි සුළුපටු කතාවක් නෙමෙයි. මේක නොනැති කියපු කතාවක්. ඒ නිසා මම මේක විශ්වාස කරන්න ඕනේ කියලා ඒක ප්‍රගුණ කළා මම මේ ධනෙ ලැබුවේ කිව්වා. එහෙනම් ගන්න අහන ධර්මය අපි නෝනින් පාවිච්චි කරන විදියට තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒක අහලා අනිත් පැත්තට හැරිලා අපි ඒක අතහැරියාම ඒකේ ප්‍රතිඵලයක් හිටින්නේ නැහැ. ඒකයි. ඒ නිසා පින්වත්නි මම ඉතින් ගොඩක් කල්පනා කරන්නේ අර සූත්‍ර දේශනාවක් වගේ එකපාර දේශනාවක් කරන තුමේ මූලික දේවල් කියන්නේ ඒකයි. මොකද හේතුව මේ නොඑක් මට්ටම් වලයි මෙතනට එන්නේ. ධර්මයේ ගොඩාක් කල්හපු අය ඉන්නවා. ධර්මයේ ගොඩාක් පුරුදු කරපු අය ඉන්නවා. ධර්මයට අලුත් අය ඉන්නවා. ධර්මයේ කවදාවත් ඇහිච්ච නැති අය ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකට එක්කොටම පොදු වෙන්න ඕනේ අපි කියන කාරණේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර ධර්මය අහන පුරුදු වෙච්ච එක්කෙනා විතර සතුටු වෙයි. ගැඹුරු එකක් කිව්වා කියලා අනිත් එක තේරුන්නේ නැහැ මේ ගොඩක් කියලා අහගෙන හිටියා. ඒකයි ප්‍රශ්න. ඒ නිසා පින්වත්නි දැන් මම ඔය කොටසක් කිව්වා ඒක. දැන් මම අද ඔබට තව එකක් තෝරලා දෙනවා. මොකද්ද? අපේ ජීවිතේ දැන් අපේ ජීවිතේ අපි කැමතිනේ ගොඩාක් පිරිසිදුකමටනේ. පිරිසිදුකමට කැමතිද නැද්ද? මොන පිරිසිදුකමටද? නාන්න කැමති. ඇත්ත කියන්න ඕන වෙලෙන් බොරු කියලා බෑ. පිරිසිදු ඇඳුම් අඳින්න කැම්බින් හොදලා කවලා උයන්න කැමති. ඕනේ අපි පිරිසිදුකම කියන්නේ. නාන්න කැමති. අත හොදලා කන්න කැමති. පිරිසිදු කියන්නේ ඒවා. ඒ පිරිසිදුකම අපිට කොච්චර දුරකට ගෙන යන්න පුළුවන්ද? අපිට ඒ පිරිසිදුකම ඕනේ. ඕනේ දෙපාද. ඕනේ. ඒ පිරිසිදුකම කොච්චර දුරකට ගෙන යන්න පුළුවන්ද? අපේ අතපය හයිය තියෙනකන් විතරයි. ඊට පස්සේ අපි එක තැන මල මුත්‍රා ගොඩේ වැටෙන දවසක් ආවොත් එන්න බැරිද? අතපය වළංගු නැති වෙලාවක් ආවොත් අපිට එතකොට කොච්චර සුද්ධිට ආස කළාද? දැන් සමහර අයව ගැන කියන්නේ හරි සුද්ධිට ඉන්න ඕන කියලා. එහෙම නැද්ද? එහෙම නිතර පිරිසිදු කරනවා අපි වයින්ව චුට්ටක් යවනත් මේ අපිරිසිදුයි කියේ. හරි සුද්ධිට ඕනේ යාට. එයා ඔත්පල වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට සුද්ධිට ඉන්න පුළුවන්ද ඊට පස්සේ? එයාට නැගිට ගන්නත් බැරි නම්, මොන හොදන්නත් බැරි නම්, දත් මැද ගන්නත් බැරි නම්, වැසිකිලි ගන්නත් බැරි නම්, එයාගේ සුද්ධිය එතනින්ම ඉවරයි. අපිට පිරිසිදු බව ඕනේ. නමුත් මේ පිරිසිදු බව මේ පිරිසිදු බව සාමාන්‍ය එකක්. අපි බලන්න ඕනේ ධර්මයේ තුලින් පිරිසිදු බව මොකේද? ක්‍රියාවේ.
ක්‍රියාවේ පිරිසිදු බව. ක්‍රියාවේ පිරිසිදු බව මොනවද ක්‍රියා? අතින් පයින් කරන දෙයට කියන්නේ කායික ක්‍රියා. කටින් කරන දෙයට කියන්නේ වාචසික ක්‍රියා. සිතෙන් කරන දෙයට කියන්නේ මානසික ක්‍රියා. අන්නේ තුන් තැන සුද්ධ කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අතින් පයින් කරන ක්‍රියාව සුද්ධ වෙන්නේ කොහොමද? පයින්වත් කෙනෙකුට හිංසාවක් කරන්නේ නැත්තම්, අතින්වත් කෙනෙකුට හිංසාවක් කරන්නේ නැත්තම් සත්වයකට. එතකොට එයා හිංසාවෙන් වැළකීලාද නැද්ද? කයින් වෙන හිංසාවෙන් වැළකීලා. ඒතර වචනයෙන් හිංසාවක් කරන්නේ නැත්තම් කාටත්? එතකොට වචනයෙන් වෙන හිංසාවෙන් වැළකීලාද නැද්ද? වැළකීලා. සිතෙන් හිංසාවක් කරන්නේ නැත්තම් වැළකීලාද නැද්ද? මිනිස්යන්ට මේක බැරිද පුළුවන්ද? මිනිස්සෙක් උත්සාහ කළොත් පුළුවන්. මොකක්ද මේ කයින් කරන හිංසාව තේරෙනවා. වචනෙන් කරන හිංසාව මොකක්ද? අසවලා මරන්න ඕනේ. අසවලා කොටන්න ඕනේ. අසවලාට ගල් ගසා මරන්න ඕනේ. කීකේ කියනවා. ඒක මොනවද? වචනෙන් කරන හිංසා. අසවලා නැති වෙන්න ඕනේ. වෙනසෙන්න ඕනේ. හරියන්න එපා උන්ට. ඒ මොනවද? ඒක වචනේ පිරිසිදු එකක්ද අපිරිසිදු එකක්ද? අපිරිසිදු ක්‍රියාව. අපිරිසිදු ක්‍රියාව. එතකොට අපි ඇඟපත කොච්චර සුද්ධියට තියන් හිටියත් මේ ක්‍රියාව අපිරිසිදු නම් අපිට කිසි දවසක පිරිසිදුකමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට වචනෙන් එහෙම කියනවා. කයින් එහෙම. එතකොට තව මොනවද කයින් කරන ක්‍රියාව? සොරකම. සොරකම කරන්නේ කොහොමද? අස්සන ගහලා දෙන හොර අස්සන. අතින් නෙමෙයිද කරන්නේ? අතින් කරන්නේ. සල්ලි ටික හම්බ වෙනවා. අස්සන ගහන. හොරකම. ඒ කරන්නේ කෝටි ගණන්. එහෙම කරනවා. එතකොට තමන්ගේ කය හවුල් නම් හොරකමට ක්‍රියාව අපිරිසිදුයි. ක්‍රියාව අපිරිසිදුයි. වචනේ හවුල් නම් හොරකමට ක්‍රියාව අපිරිසිදුයි. ඊළඟට එයාගෙන් අහනවා හොරකමක් වෙලා තියෙනවා මේක ගැන ඔයා දන්නවාද? එයා ඒක නෑ දන්නේවත් නෑ කියනවා. ඒ කියන්නත් බෑ දඬුවම් ලැබෙනවා. එතකොට එක තැනක් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අනිත් තැනොත් අපිරිසිදු වෙනවා. කායික ක්‍රියාව අපිරිසිදු වෙන්න ගත්තොත් කාය විතරක් අපිරිසිදු වෙලා වචනේ බේරෙනවා කියන කතාවක් නෑ. වචනේ අපිරිසිදු වුණොත් වචනේ විතරක් අපිරිසිදු වෙලා කය බේරෙනවා කියලා කතාවක් නෑ. අපිරිසිදු වෙන්න ගත්තොත් ඒ අපිරිසිදු වීමේ දුර්වලකම අනිත් අංශ වලට යනවා. ඒකයි. ඒ නිසා ඒ කය පිරිසිදුව තියාගත්තොත් කායික ක්‍රියා බලන්න හිතලා පින්වත්නි බුද්ධ කාලේ නාලා තියෙන්නේ කාලේ මාසිර දෙපාරයි. බලන්න අපිට දවසක් නෑව නැත්තම් අමාරුද නැද්ද? අමාරුයි. අපේ ශරීරයෙන් දුර්ගන්ධය හමනවාද නැද්ද? දුර්ගන්ධය හමනවා. එකම ඇඳුමක් ඇඳගෙන නොනා සතියක් හිටියොත් දැන් අද ඉන්නේ නැද්ද මිනිස්සු ලක්ෂ ගණන් මේ වෙද්දි? එකම ඇඳුමේ මාස ගණන් සමානට අර සරණාගතයෝ ඔය අනේ සිරියාවෙන් පැනලා ඒ ඇඳුමෙන්ම වැස්සර තෙමෙනවා. ඒ ඇඳුමෙන්ම ඉන්නවා.
සති ගණන් ඉන්න එකම ඇඳුමේ. ගඳ ගහන්නේ නැද්ද එතකොට? එහෙම තියෙනවා. බුද්ධ කාලෙත් ඉතින් එහෙම තමයි. බුද්ධ කාලේ කොහම රහතන් වහන්සේලා වස්ත්‍ර වලට හොයාගත්තේ සිවුරු රෙදි කැලි කොහෙන්ද? මලමිනී වලින් ඔතාපු රෙදිනේ ගත්තේ. සෝහන් වල නිටි සිංහ රාජ්‍ය වගේ ඉන්න ඇති ඒ කාලේ. දැන් නේ බයේ දඟලන්නේ අපි ඔක්කොම. නේද? දැන් හරි බයයිනේ. ඒ කාලේ මේ මලමිනී සෝහම් පොළවල් වල මලමිනී ඔතාපු රෙදි කැලි වලින් පඳු ගහලා ඒවා මහලා ඒවා පුරෝගෙන යුද්ධ බටියෝ වගේ සීලයෙන් සන්නද්ධ වෙලා විදර්ශනා ආයුධයෙන් සන්නද්ධ වෙලා මාර යුද්ධයට ගියේ නේද? මහා සිංහය වගේ ඒ කාලේ හිටියේ වනාන්තර වල ගල්ලෙන් වල ගස් යට හුදෙකලාවේ තනියම හිටියේ. අද බයි දඟලනවා. කොච්චර වෙනස්ද? ඉතින් ඒ නිසා පින්වත්නි අර පිරිසිදුකම කායික ක්‍රියාවේ පිරිසිදුකම ගැන කල්පනා කරන්න. වචනේ පිරිසිදුකම ගැන කල්පනා කරන්න. සිතේ පිරිසිදුකම කල්පනා කරන්න. මොකද ඒ හේතුව ඒක තමයි අපිට මේ මාර්ගයට උමනා කරන ප්‍රධාන දේ. වචනේ පිරිසිදු කරගන්න තියෙන දේ මොකද්ද? මම ඔබට කියනවා ගුණ ගැන උදේවරුේ. ආවේගය තමයි වචනේ අවුල් කරන්නේ. හොඳට බලන්න වෙලා. ආවේගයෙන් යුක්ත කෙනා කටට එන දේවල් ඔහි කියනෝ නේද? වචනේ අවුල් කරන්නේ කවුද? ආවේගයෙන් යුක්ත කෙනා. ඒ තමන් සමහර විට ඒක නොසිතා සෙල්ලමට කියන්නේ. සෙල්ලමට කියන වචනේ දැන් එක තැනක තියෙනවා මේ කුජුත්තරා ගැන මට මතක හැටියට තියෙන්නේ. කුජුත්තරා ගැන තියෙනවා. ඒ කුජුත්තරාව එක කාලයක රාජකුමාරිකාවක් වෙලා. ඉන්දියදී ඒ ගෙදරට භික්ෂුණියක් ඇවිල්ලා තියෙනවා. ඒ භික්ෂුණීට ඒ භික්ෂුණී රහතන් වහන්සේ නම. කුජුත්තරාව ඒ භික්ෂුණීට වැඩක් කියලා. අරක ගෙනත් දෙන්න භික්ෂුණී කියලා මොකක් හරි කියලා. ඒ රාජකුමාරි භික්ෂුණී කල්පනා කළා මම මේක ගෙනත් නොදුන්නොත් මොකද වෙන්නේ කියලා. ඊට මම ගෙනත් නොදුන්නොත් මෙයා නිරේ යනවා. බාන්තිරේ හිත ගැටිලා. මම ගෙනත් දුන්නොත් මෙයා උපනුපන් ආත්මේ 16ක්. නමුත් නිරේ වැටෙනට වඩා හොඳයිනේ. කියලා අර රහත් භික්ෂුණී ඉල්ලපු බඩුව ගෙනලා දුන්නයි කුමාරිට. උපුණු නිවන් දකින්නකම්ම 16ක්. උපුණුපන් ආත්මේ. දැක්කද කර්මය යන හැටි? ඒ රහතන් වහන්සේ කියලා දන්නේ නැහනේ මේ භික්ෂුණිය ගැන. නිවන් දකින්නකම් 16ක්. එතකොට ඒ වගේ ජීවිතයේ මේ එක තැනක තියෙනවා තව එකක අර කාශ්‍යප බුද්ධ කාලේ ඒ මේ ආවේගයෙන් හැසිරීම මේක වෙන්නේ. කාශ්‍යප බුද්ධ කාලේ තරුණ ජෝඩුවක් ගමනක් යනවා. පාරත් එක බඩු දාගෙන ගමනක් යනවා. ඒලෙවල කෑම කන ලෑස්තියකට භික්ෂුන් වහන්සේ නමක් වැඩියා. ඒත් රහතන් වහන්සේ නමක්. ඉතින් මේ තරුණ ජෝඩුව මේ දානේ මේ මහත්තයා කිව්වා අන්න මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩිවා අපි මේකෙන් දානි පූජා කරමු කිව්වා. හාය කිව්වා. කියලා දානි හදලා මේ රහතන් වහන්සේට පූජා කළා කිව්වා ඔබ වහන්සේ ලැබූ නිවන අපටත් මේ ආත්මෙම ලැබේවා කියලා. රහතන් වහන්සේ මොකද කළේ? අස්වාගෙන බැලුවා ඒක මේ ආත්මෙ ඉෂ්ට වෙනවද කියලා. මේ ආත්මෙ ඉෂ්ට වෙන්නේ නැහැ. බැලුවම පස්සේ නමුත් ඊළඟ ආත්මේ ගෞතම බුද්ධ ශාසනය ඒක ඉෂ්ට වෙනවා දැක්කා. ඒක දැකපු නිසා hina පහළ වුණා. එතකොට අර නෝන
මහත්තයා කණ්ඩ කල hina වෙලා උන්වත් වැඩියා. අර ස්වාමීන් වහන්සේ hina වුණේ මොකද නිකන් මේ මහාන වෙන ඉස්සෙල්ලා මේ පිනුම්කාරයෙක් වද්ද කියලා කිව්වා. කට කැඩිච්ච කතා කියන යට හොඳ පාඩම්. මහාන වෙන ඉස්සෙල්ලා පිනුම්කාරයෙක් වද්ද hina වුණා. එතකොට ඒ ස්වාමියා කිව්වා සොඳුරී වෙන්නේ නැති කිව්වා. කවුරුත් දුර හිතුවේ නෑ. ඊළඟට මේ දෙන ඉතින් ඒ තම තමන් කම්මෝ පරිද්දෙන් ගියා. ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා රහතන් වහන්සේට දානි පුදලා ප්‍රාර්ථනා කළේ ඒ ආත්මෙ නිවන. නමුත් මේ ප්‍රාර්ථනා කරපේක අවාසි වුණේ නෑ. මොකද අර කර්ම විපාකේ ආවා. ගෞතම බුද්ධ ශාසනේ පහළ වුණා. පහළ වෙද්දී ඔන්න මේ පිනුම් ගහන පවුලක හරිය ඉපදිලා අර කෙල්ල. දැන් කෙලි මොකද කරන්නේ? පිනුම් ගහනවා. දැන් පිනුම් කණ්ඩායම සර්කස්. දැන් පිනුම් කණ්ඩායම දැන් ඇවිදගෙන ගිහිල්ලා රජගහ නුවරට ආවා. ඇවිල්ලා දැන් හැමතැනම ප්‍රසිද්ධ වුණා. මෙන්න දක්ෂ පිනුම් කණ්ඩායමක් ඇවිල්ලා කියලා. රජගහ නුවර දැන් ආර්යනේ මේ දානේ පූජා ක්‍රම කියලා යෝජනා කළේ මහත්යනේ. හැබැයි අර අර්බුදී මහත්යගේ උළුට දැම්මේ කවුද? නෝනා. ඒ නිසා යට පොඩි බුරුලක් තියෙන්න ඇති. කර්මෙන් රජගහ නුවර සිටුවරයාගේ පුතා වෙලා උපන්නා. ආරංචි වුණා මෙහෙම මේ සර්කස් කණ්ඩායමක් එනවා කියලා. ආරංචි වෙලා දැන් ඉතින් ඔක්කොම ගිහිල්ලා බලනවා. දැන් අර ලනුව දිගේ කෙල්ල නටනට යනවා පිනුම්කාරී. හිත ගියා. ඒ දැන් සිටුවරයාගේ පුතා වෙලා දැන් ඉපදිලා ඉන්නේ. ඊට පස්සේ සිටුවරයා මොකද කළේ? දැන් පුතා මොකද කළේ? දැන් පිනුම් ඔක්කොම බැලුවා. දැන් සිටුවරයාට පේන්නෙම කෙල්ල පිනුම් ගහන එක හිතට පේන්නේ. ගෙදර ගියා. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. දැන් ඇඳේ වැටිලා ඉන්නවා. අම්මා අහනවා ඇයි ළමයෝ මක් වුණාද? ඔයා පිනුම් ගහන්න ගියා. මොකද වුනේ ඔයාට? යකෙක් බොතෙක් වැහුණාද? ඊට පස්සේ කියන්නේ කොල්ලා. යාළුවන්ට පන්දරේ ගිහිල්ලා අහපන් මේ මොකක්ද අපේ කොල්ලන්ට උනේ කියලා. යාළුවෝ ඇවිල්ලා හම්පත් කිව්වා මෙහෙමයි. අර පිනුම් ගහන කෙල්ලට හිත ගිහින් කිව්වා. ඊට පස්සේ සිටුවරේ වැළපෙන්න ගත්තා. අපි මේ පවුලට මේ හිතපු එකක් යයි මේ උනේ. අපිට ගැළපෙන්නේ ඔය නීච කුලී කෙල්ලි කියලා බැලලා. ඊට පස්සේ කොල්ලා කිව්වා ආ එහෙනම් දර ටිකක් ලෑස්ති කරන්න මගේ ආදාහනෙට කියලා. ගෙදර කට්ටිය තවත් බය වුණා. බයලා තාත්තා මොකද කළේ? අර පිනුම් කාර්යගේ තාත්තට පණිවිඩයක් කරියා. ආවට පස්සේ කහවණු ලක්ෂයක් දුන්නා අතට. දීලා මේ අපේ දුවට නුඹේ කෙලී ගැන හිත ගිහිල්ලා මෙහෙ එක්කන් වරින් කිව්වා. තාත්තා කිව්වා සල්ලි වලට අපි කෙල්ලෝ දෙන්නේ නැහැ. කෙල්ලෝනේ නම් අපේ රැළට එකතු වෙන්න ඕන කිව්වා. කියව ගමන් කොල්ලා එක පාට හොඳට ඇඟ ගසා දාලා නැගිට්ටා යන් අප්පච්චි යන් කියලා. කරන්න දෙයක් නැහැ. ඉතින් කොල්ලා එක්කන් ගියා. දැන් අර සිටු මදුරු ඔක්කොම අතහැරලා අර පිනුම්කාරීද දන්නේ නැහැ කියපු එක යන්න දුර සිටු මදුරු අතහැරලා දැන් ඉතින් යනවා. දැන් අරයට පිනුම් බෑනේ අර සිටු ගෙදර කොල්ලට සනීපෙට හැදිච්ච කොළුව. එතකොට ඒ කොල්ලා කරන්නේ අර පිනුම්කාරයන්ගේ බඩ මුට්ටු කරේ තියන් යන එක. දැන් සංචාරී කරනවා. දැන් අර කෙල්ලව බන්දලා දුන්නා. දැන් ළමයිකුත් හම්බ වුණා. දැන් ඉතින් අර පිනුම්කාරී ළමයා නලවනවා. බඩු අදින එකාගේ පුතා නැලවියන් කියනවා. දැන් මේ කල්පනා කළා මම මේ ඔක්කොම නින්ද අහන්නේ මට පිනුම් බැරි නිසා නෝ කියලා කිව්වා අපුච්චේ මටත් උගන්නපන් කිව්වා පිනුම්. හාය කියලා ඉගෙනනවා. එතකොට දැන් මේ පිනුම් කණ්ඩායමේ දක්ෂම කෙනා උනේ කවුද? මේ සිටු කුමාරයා.
ආදායම් සරු වුණා. ඊට පස්සේ මේ රවුම ගිහිල්ලා ඔන්න ආරංචි වුණා. දැන් මේගොල්ලෝ ඊට පස්සේ ගියා. කොහොම රවුම ගිහිල්ලා ආයේ ආරංචි වුණා. දැන් කොන්න ආයේ එනවා කියලා මේගොල්ලෝ රජගහන වලට. හැම තැනම සෙනග දැන් මේක බලන්න. පිනුම් බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ බුදු නොවෙනින් දැක්කා පෙර ආත්මික රාතන් වහන්සේ නමකට දම්පුදා නිවන පතලා. ඒ ආත්මෙම ඒ ඇති වෙච්ච බලවත් චිත්ත ප්‍රසාදයේ ගිනි පුපුරක් වගේ හිත ඇතුලේ ඇවිලි තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා සංඝයාට කිව්වා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිව්වා අපි යමු කියලා. ගිහිල්ලා මුන්වහන්සේලා ඒ කිට්ටුවට යනකොට අර මිනිස්සු මොකද කළේ? කවුද කිව්වා ආන් තථාගතයන් වහන්සේ වඩිනවා කියලා. කියප ගමන් සෙනකට මොකද වුනේ? ආර පිනුම් කාර්ය අතහැරලා ඔක්කොම මේ පැත්ත බලාගෙන බුදුරජාන් වහන්සේ දිහා බලාගෙන සාදු කියන්න ගත්තා. එතකොට මේ 60 රියනක් උඩ රිටවට හිටගෙන ඉන්නේ මේ පිනුම් කාර්යය සිටුවරයා සිටු කුමාරයා. සිටු කුමාරයෙක් හිටන මම මෙච්චර දක්ෂ පිනුම් කාර්යෙක් වෙලා දැන් මිනිස්සු මන් දිහා බලන්නේ නැහෙනි. දැන් බලන්නේ බුදුරජාන් වහන්සේ දිහානේ. එතකොට බුදුරජාන් වහන්සේ දැක්කා මෙයාට බැරි වෙලාවක් දැන් මං කිරිය අපහැදුනොත් නිවන් මඟ වැහෙනවා. ඊට කලින් මම පිට වෙන්න ඕනේ කියලා. ඉතල මොග්ගලම් මහරහතන් වහන්සේට කිව්වා මොග්ගල්ලාන ගිහිලා කියන්න කිව්වා පිනුම් පෙන්නන්න කියලා. මොග්ගලම් මහරහතන් වහන්සේ එතනට වැඩියා. වැඩලා දැන් අරයා ඉන්නේ කොහෙද? 60 රියනක් උඩ හිටගෙන ඉන්නේ දැන්. එතකොට මොග්ගලම් මහරහතන් වහන්සේ කිව්වා මහා බල ඇති මේ පිනුම් කරුවාණෙනි ඔබේ දක්ෂතා දැන් පෙන්වන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. දැන් එයාට මිනිස්සුන්ටත් හරි සතුටුයි. දැන් ඇයි මේ සර්කස් බලන්න කවුද වැඩිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා වැඩිලා. දැන් අර පිනුම් කාර්යයට සන්තෝෂෙ බෑ. එයා මොකද කළේ? කවදා නොපෙන්නූ පිනුම පෙන්නන්න කරම ගහලා උඩ වට 7ක් කැරකුණා. ඒ වට 7 කැරකෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ හඬ නගා 이르දි බලෙන් කියනවා පුතේ අතීතය අතහැරපන් අනාගතය අතහැරපන් වර්තමාන අතහැරපන් ඔබ නිදහස් කියලා. කොච්චර වේගෙන් ආවෝද වුණාද කියන්නේ රවුම් 7 කරනම ගහලා හිට ගන්නකොට හිට උඩ රහතන් වහන්සේ. කොහොමද ප්‍රඥාව? කොහොමද ප්‍රඥාව? එතකොට ගිහි වෙලා ඉන්නේ උඩ කවුද දැන්? රහතන් වහන්සේ. ඊට පස්සේ බිමට වඩිනවා. වැරෙලා වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ වදාළ එන්න භික්ෂුව මේ ධර්මයෙන් මනවින් දෙසෝ දෙයක් කියලා. කියනකොට මාර ගිහි රූප නැතිව ගිහිල්ලා සිවුරු පිළිකර පෙරවෙනවා. බලන්න මේ සසරේ පුරුදු කරපු දේවල් ගියපු හැටි. ඒ නිසා මේ ගුණධර්ම කියන ඒවා හරියට අල්ලගත්තොත් ඒකෙන් තියෙන ප්‍රයෝජන මෙතෙකයි කියන්න බෑ. එච්චරටම ලාභයක්, එච්චර උපකාරයක්. දැන් බලන්න මේගොල්ලන්ගේ පින්වල මහිමේ නේද? ඊට පස්සේ ආර්යත් භික්ෂුණීන් අතරට ගියා. අර කෙලි. භික්ෂුන් අතර ගිහලා එයාත් රහත් භික්ෂුණියක් වුණා. නමුත් ඒගොල්ලන්ට විඳවන්න උනා අර වචන. ඒ නිසා මම කිව්වේ මේ එක එක්කෙනාගේ වචන අහලා කාට හරි කමන්නේ. නින්දා පහස කරන්න යන්න එපා. බනින්න යන්න එපා. ගාරහන්න යන්න එපා. හූ පිටි තියන්න යන්නත් එපා. හූ පිටි තියනවා කියන්නේ හා එම කරනවනේ සමහරු. හරි. ඒකට කියන හූ පිටි තියනවා. හූ පිටි තියන්න යන්නත් එපා. දන්නේ වගේ ඉන්න. එතකොට අර ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට උපකාර වෙන දේවල් මේ කිව්වේ. ධර්ම මාර්ගයේ ඕන නැති කෙනෙක් මොනව කරන්නද නේද? එයා යන ගමන සසරේ වැටි සතර අපාය වැටි යයි.
මොනව කරන්නද? ඒකට තමන්ට තියෙන්න ඕනේ තමන් බේර ගන්න බයක්. තමන්ට තියෙන්න ඕනේ තමන් හිතෙන්න ඕනේ කියන අදහසක්. මේක මහාන වෙලා කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ගිහි වෙලා කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේක මොලෙන්ම කරන්න ඕන එකක්. නුවණින්ම කළ යුතු එකක්. හොඳට කල්පනා කරලාම කළ යුතු එකක්. තේරුම් අරන් කළ යුතු එකක්. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේක මහාන වුණා නම් මට ලේසිනේ. එහෙම කරන්න බෑ මේක. මේක අර ඉන්න තැන ඉඳලා පුරුදු කරගන්න එක. තැනක් නෑ මේකට අසවල් තැන කියලා. ඒ තැන තමයි සිහිය උපද්දවා ගන්න තැන. නෝනින් සීකරන තැන. ධර්මයේ අකුසලයේ දුරු කරන තැන. ඒක තැනක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සක්මන් කරද්දී අකුසල් හටගත්තොත් වාඩි වෙනකන් ඉවසන් දෙපා කිව්වා. සක්මනේදී මේක නැති කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා වාඩි වෙලා ඉඳිද්දී අකුසල් හටගත්තොත් එතනදිම නැති කරන්න කිව්වා. සක්මන්ට යන්න දෙපා කිව්වා. සැතපෙද්දී හටගත්තොත් නැති කරන්න. ඇයි බුදුරජාණන් වහන්සේ මෙච්චරම වීරියවන්ත කරවන්නේ ශ්‍රාවකයන්ව? ඒකේ තියෙන භයානකකම නිසා. අකුසලයේ තියෙන භයානකකම නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි මේක තේරුම් ගන්න. එතකොට ඔබට දැන් මේ හවස දේශනෙන් ඔබ අහගත්තේ මොකද්ද? ඉගෙන ගත්තේ ක්‍රියාව පිරිසිදු කරගන්න කිව්වා. ඊළඟට කටට එන දේවල් කට වාචාල කමින් කියවන්න එපා කිව්වා. තව මොකද්ද කිව්වේ? මුදිතාව පුරුදු කරන්න කිව්වා. ගුණධර්ම වලට තැන දෙන්න කිව්වනේ. තියෙනම් ඔබ ගුණධර්ම දිනු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. සාදු සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව